උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා හිල්සයිඩ් මාවත කිරිමැටි මුල්ල තෙලිජ්ජවිල ලිපිනේ පදිංචි චන්ද්‍රා හේරත් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මෙම උතුම් වූ ධර්මදේශනාව සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2021 වර්ෂයේ ජනවාරි මාස 4 වන දින හදිසි අනතුරකින් පරලෝසපත් වූ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී DWS ජයරත්න ස්වාමි පුරුෂයාට පියාණන්ටත් චන්ද්‍රා හේරත් මහත්මියගේ මෑණියන් වන JM රන්මැණිකා මහත්මියටත් පියාණන් වන HM උක්කුබණ්ඩා මහත්මයාටත් ධර්මසේන ජයසූරිය බණ්ඩාර නන්දාවති සෝමලතා යන සහෝදර සහෝදරියන්ටත් HM කළුබණ්ඩා බාප්පාට සහ එම පුංචි අම්මා ඇතුළු දෙපාර්ශවයේ නමින් මියගිය සියලුම ඥාතීන්ට මෙම ධර්මදානයේ පුණ්‍ය බලයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිර්වාණය අවබෝධ කර ගැනීමට යහපත් ආධ්‍යාත්මික පරිසරයක් සෑම භවයකදීම ලැබේවා. පින් බලාපොරොත්තු වන අනන්ත සසරේ සියලුම ඥාතීන් හට මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින නැන්දනිය ඇතුළු එම පවුලේ සියලු ඥාතීන් නිදුක් නිරෝගී වෙත්වා. ශාමලී, රෝෂණී, දිනුෂිකා යන දියණියන්ට සහ ශානක, ජානක, අසංක යන පුතුන්ටද තෙදාරා දෙව්දිනී, යදාරා මෙත්සිලුනි, සෙදාරා රන්දිනී, ජිත්සර බෝනුක, ජෙවින් අනුරක් යන මුණුබුරු මිනිබිරියන්ද නිදුක් නිරෝගී වේවා. ධර්ම මාර්ගයේ ගමන් කරමින් යහපත් පුරවැසියන් වීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය උදා වේවා. උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කළ සියලු ඥාති මිත්‍රාදීන්ට නිර්වාණ අවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වෙත්වා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ගතද්ධිනෝ විසෝකස්ස විපමුත්තස්ස සබ්බදී සබ්බගන්ත පහිනස්ස පරිලාහෝ නවිජ්ජතිති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ බෞද්ධ ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දෙන්නා වූ ධර්මකාමී සදහැබර පින්තුනි, අනුග්‍රහක බෞද්ධ විසින් දෙන ලද කැමැති දේශනයකට ආරාධනා සහිතව අපි මේ මොහොතේ සූදානම් වෙන්නේ අපේ දහම් පෙළක තවත් ඊළඟ ඉලක්කයකට යන්න. මගේ මතකය නිවැරදි නම් මෙම ගාථාව තුළ මාධ්‍යයක් තුළ කවදාවත් මම ධර්ම දේශනාවක් කරලා නැහැ. එයින් කියවෙන්නේ එය මගේ පරිශ්‍රණයට ලක්වර නෑ කියන එක නෙමෙයි. එතරම් ගම්බීරයි, එතරම් සුදුසුයි. ඒ අනුව මේ ධම්මපදයේ අරහන්ත වග්ගයයි. ධම්මපද කියන්නේ කොමක් කියලාද මම ඔබට පැහැදිලි කරලා තියෙන්නේ. ධම්මපද කියන්නේ මාවත, ධම්ම කියන්නේ නිවීම, ධම්මපද කියන්නේ නිවන් මඟ. එනම් මේ අරහන්ත වර්ගයේ තියෙනෙත් රහතුන් පිළිබඳ විස්තරයක් නේ. ඇයි අපට ඒක කියලා ඔබට අහන්න බැරි නැහැ? නෑ, මේ පෙන්වන්නේ ਸਰව සම්පූර්ණ මිනිසෙකුගේ පූර්වාදර්ශය. මිනිස් ලෝපන් සැබෑ මිනිස් හදවතක් හිමි, සැබෑ සංවේදී බවක් හිමි මානසික ගුණාංග වලින් පිරි කෙනෙකුගේ ආධ්‍යාත්මිකය. ඒ අපි හොයලා බලලා අපට එහෙම වෙන්න බැරි ඇයි? අපිත් එතෙන්ට යා යුතු නේද? යන්න නම් අපට තියෙන බාධක මොනවාද?
අන්න ඒ ටික මේකේ තියෙනවා. සාමාන්‍යයෙන් ඔය අන්තිම පදේ ගන්නකො පරිලාහෝ නවිජ්ජති කියන එකේ තේරුම. බලන්න පරිලා උපසමනං ධම්ම තේජන සොත්තිනා කියලා මහජය මංගල ගාථාව තියෙනව නේද? උපසමනය කියන්නේ සංසිඳීම, පරිලාහ කියන්නේ දැවීම. මේ ගිනි වලින් දැවීම නෙමෙයි. නමුත් මිනිස්සුන්ගේ ජීවිතයේ තියෙනවා රාග දේශ මොහ වල ගිනි වලින් දැවීමක්. මෙන්න මේ චරිතයේ පෙන්වනවා එහෙම දෙයක් දකින්න නැතිලු. අපි මේකට පරිලාහය කියන එක වෙනුවට තේරෙන භාෂාවෙන් ගනිකො පරිදාහය කියලා. දැවීම. නැවත නැවතත් දැවීම. දවල් රාත්‍රී දෙකේ නිරන්තරයෙන් දැවීම. රාග දේශ මොහ ගින්නෙන් දැවීම පරිදාහය. එහෙම එකක් නැතිලු. ඇයි? සබ්බ ගන්ත පහිනස්ස. ගන්ත කියන්නේ ග්‍රන්ථ නෙවෙයි. ගන්ටි, ගන්ත ගැට, බන්ධන. එතකොට සියලු බන්ධන ප්‍රහීන කරලා දැම්මා වූ. ඊළඟ පදයට විපමුත්තස්ස සබ්බදී. විපමුත්ත කියන්නේත් මිදෙනවට. සබ්බදී කියන එකේ සබ්බ උපදී වගේ සියලු කරදරවල හේතුවලින් බාධකවලට හේතුවලින් මිදුන පුද්ගලයාට විපමුත්තස්ස. එහෙම කියන කාරණේ ගන්නකො. ඊට පස්සේ තව වචන දෙකක් තියෙනවා. ගතද්දිනෝ විසෝකස්ස. සෝකස්ස තේරෙවින්නේ ඔබට? යන්න දාලා ගන්න. එතකොට කියන්න පුළුවනි සෝකයන්ගෙන්ද මිදුන. සෝක රහිත. තව ඉතුරු පදයක් තියෙනවා. ගතද්දිනෝ. ඒකට අපිට ගන්න පුළුවන් ගත. ඒ කියන්නේ සසර ගමන ඉක්මවා ගිය. සසර ගමන ඉක්මවා ගිය. සසර බන්ධන ඉක්මවා ගියවත් කමන්නේ. සෝක රහිත සියලු බන්ධනයන්ගෙන් මිදුණා වූ පුද්ගලයාට දැවිල්ලක් තැවිල්ලක් නැහැ. දැන් එහෙනම් දැවිල්ලක් තැවිල්ලක් තිබෙන්නේ කාටද? අන්න එතන ඊට පස්සේ දැවිල්ල තැවිල්ලට හේතු හොයලා බලලා අයින් කරගන්න එක තමයි බුදුවරයෙක් ලෝක පහළ වෙලා දහමක් දේශනා කළාම ශ්‍රාවකෙක් බවට පත් වුණාම අර කෑම්බීම් ඇඳුම් පැළඳුම් සහ සාමාන්‍ය වුණාවන් ඉටු ගැනීමට අමතරව කරගන්න තියෙන දේ. සාමාන්‍ය වුමනාවන් හෝ සාමාන්‍ය යුතුයකම් හෝ යම් ආකාරයකට ඒ පුද්ගලයාට යම් ආකාරයේ වෙනස් වෙන ආකාරයෙන් පැවරෙනවා. ඒවා පැහැර හැරීමක් හෝ මගහැර යාමක් හෝ තුලින් ආත්මාර්ථක කාමී වීමක් මිනිසත්කම රජ කරන සමාජයකට ගැලපෙන්නේ නැහැ. මේ අති මානසිකත්වයට නෙමෙයිපත් වෙන්නේ. දැන් ආත්මාර්ථකාමී වෙලා මානසිකත්වයටපත් වෙන්න පුළුවන් කියලා මානම් විශ්වාස කරන්න එහෙම නැහැ. ඒක මානසික ගුණාංගවලම පිරිපුන් බවක්. ඉතින් ඔය අම්මට තාත්තට සලකන එක, දූ දරුවන් බලා ගන්න එක, අසරණයන්ට පිහිට වෙන එක, දුකටපත් අය ගැන සංවේදී වෙන එක මේවා ආත්මාර්ථකාමී වැඩද? මානසික ගුණාංගනේ. ඒ මානසික ගුණාංග වලින් පිරිපුන් පුද්ගලයෙකුට මානව හිතවාදී බවක් තියෙනවා, නැත්නම් සතුටක් තියෙනවා. අන් අයගේ යහපත වෙනුවෙන් කාලය ධනය සමය කැප කරලා ඔහු එකෙන් දුක් විඳින්නේ නැහැ. ඔහුට එකෙන් පව් පිරෙන්නේ නැහැ. දැන් මේකේ අනිත් පැත්ත අපි හොයන්න වෙනවා. අන්න ඒ අනිත් පැත්ත තමයි එහෙමනම් මේ කියන දුක් වලට හේතු. අන්න ඒ ටික අපි තුල විශ්ලේෂණය කරලා බලපුවාම මේ අපි ඉන්න තැන
මේ ඉන්න මඩ ගොහරුව මේකෙන් ගොඩ යන්න මොකද කරන්න ඕන කියන කාරණාව මේ ගාථාව තුළ හරි ලස්සනට තියෙනවානේ. සංසාරේ නැමැති කාන්තාරයේ ගමන් කරන්න හේතු වෙන හේතු එකතු කළා වූ. ඒවා නිසාම නිරන්තරයෙන් දුක් ශෝකයන්ගෙන් වේදනාවන්ගෙන් පෙළෙන්නට සිද්ධ වුණා වූ. ඒ වගේම උපරිසංඛ්‍යාත සසර බන්ධනයන් වලින් මිදුනේ නැතුවා වූ. සියලු බන්ධන සංයෝජන පහ නොකළා වූ පුද්ගලයාට අගපදයට හිම්කම් කියන්න බෑ. එබැවින්ම අර සියල්ලෙන් යුක්ත බැවින්ම පරිලාහයන්ගෙන් යුක්තයි. දැන් අපි මේක තවත් ටිකක් එහාට බෙදනවා. මේ තථාගතයන් වහන්සේ පහළ වෙන්න පෙර ජීවත් වුණ සමස්ත සමාජයට උන්වහන්සේ තනි නමක් තියලා තියෙනවා. පව තුල හරි පින තුල හරි ධානය තුල හරි ගමන් කළාට ඒකට කියනවා පෘථග්ජන කියලා. එක වචනයක් කියනවා, එකක් කියනවා අනුසෝතගාමී කියලා. මේ අනුසෝතගාමී චරිතයක්ද ඔබ ලෝකේ රඟපාන්නේ නැත්නම් ගත කරන්නේ? එහෙනම් ඔබට ඉතින් ආහාරයෙන් නැත්නම් ධනයෙන් ඒ වගේ බාහිර ඔය රූප ශබ්ද ගන්ධ වලින් තියෙන සැප වලකන්න බෑ, කැමති නම් තියේවි. නමුත් ඔබ මේ අනුසෝතගාමීක් වශයෙන් මේ සසර පරිලාහයෙන් ගන්ත පහිනන්තෙන් යුක්ත නැහැ. මේ වෙලා නැහැ. ඔබ ඒවෙන් යුක්තයි. එහෙනම් ඔබ ඊට වඩා එහාට සැපතක් හොයන්න එපා මේවා තියාන. මේ ශෝකයට හේතු තියාගෙන, බන්ධනයට හේතු තියාගෙන, පරිලාහයට හේතු තියාගෙන, ඒ කියන්නේ දුකට හේතු තියාගත්තාම දුක එනවා ඇරුණාම වෙන මොනවද හම්බ වෙන්නේ? අන්න මේ පෙළෙන ගති ලක්ෂණින් යුක්ත ජීවිතයක් සහිත පුද්ගලයාට තථාගතයන් වහන්සේ වදාළ සදහම් මග ගොස් එයින් මිදී ජීවත් වෙන පුද්ගලයෙකුගේ චරිතය පිළිබඳ පූර්ව ආදර්ශය මේ පෙන්වන්නේ. ඉතින් ඕකෙදි තවත් කරුණක් හිතා ගන්න වෙනවා. ඒ තමයි ඔය ඇතැම් අය මේ අපට ඇපිති සැපේ සසරින් මිදීමේ කියලා සසර කියන්නේ ඉපදී යන ගමනය, සසර දුකයි, ඒ වගේ නැති තැනකට ගියාම කියලා නිවන කියන්නේ මොකවත් නැති තැනක් කියලා හිතාන දුකින් මිදලා කියලා උපකල්පනය කරන්න එපා. එහෙම නෙමෙයි. දැන් මේ කතා කරන දැවිලි නැත්තේ ජීවිතෙන් එහා පැත්තට ගිය කෙනෙකුට නෙමෙයිනේ. මේ ජීවිතය තුල මේ පෙන්වන්නේ. එහෙමනම් මේ ජීවිතය සකස් වෙන්න ඕන අනුසෝතගාමීත්වය තුළ ලෝභ දේශ මොහ කුණු වලින් පුරවාගෙන ජීවිත අවසානයට ගොස් මහමග යන විට හමු වෙන හැම කසල මේ පිඬක්ම ස්වකීය ඔලගුවට දාමින් යන පුද්ගලයෙකුට එන්න තමන්ගේ කසල ඔලගුවේ දුර්ගන්ධය සහ බර වැඩි වෙලා ගෙනියන්න බැරි තරමට පිරෙනවා වගේ ජීවිතේ දරා ගන්න බැරි තරම් දුක්ඛන්දරාවක් විඳින්න සිදු වෙන තැනට ඔබ ගමන් කරනවා මේ අනුසෝතගාමීත්වය තුළ නැත්තම් පෘථග්ජන භාවය තුළ. දැන් බර දරන්නත් ඕන, බහාත බණ්ඩ තේරෙන්නෙත් නැහැ. අයි තමන් පටවාගත්ත වරක් නෙමෙයි තියෙන්නේ. නමුත් බර පටවා ගැනීම පටන් ගන්නේ නොදන්නකම නිසා. ජීවිතේ මුලදී හෝ මැදදී හෝ අගට යන්න පෙර මේ බර පටවා ගන්න හැටි තේරුම් ගත්තොත් මේ තමන්ගේ ඔලෝගුවට එකතු කරන ලද කසලවල දුර්ගන්ධයයි මේ එන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ කසල භාජනයේ බහා තබන්ට කෙනෙක් උත්සාහවන්ත වෙනවා. මෙන්න මේ නිසා හොඳින් තේරුම් ගන්න ජීවිතේ දුකයි කියන පදේ පාවිච්චි කරන්න පුරුදු වෙන්නේ නැතුව ජීවත් වෙන්න ගිහින් ලෝකෙත් එක්කලා පුද්ගලයෙක් වශයෙන් නොව ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සම්බන්ධතා පවත්වන්න ගිහින් කැමැති පරිදි
නවත්ත ගන්නටත් අකමැති දේවල් ප්‍රතික්ෂේප කරන්නත් ගිහින්. මේ ලෝකයේ නිසා ලෝකේ පවතින කරුණ නිසා ඊට අනුරුජ්ජති පටිවිරුජ්ජති ඇලෙන්ටත් ගැටෙන්ටත් සිද්ධ වෙනවා ඔබේ සිතට. ඔබට කිව්වොත් වැරදි ඔබේ සිතට එහෙම සිද්ධ වෙන්න වෙනවා. අන්න එතකොට මේ පදවලට සඳහන් කමහර කරුණු ඔබ තුළට එනවා. සබ්බ ගන්ත අන්න සියලු බන්ධන වලට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රශංසා යසායස නම් වූ මේ ටික ගනිමු දැනට අපි සියලු දහම්හි කියලා මේවා සමග අනුරෝධ විරෝධ සමාපන්න බවක් සහ කිවත් යමකට ඇලීමක් සහ තමත් සමග ගැටීමක් සිද්ධ වෙනවා. එතකොට ඔබට තේරෙනවා ලාභය අහිමීම ශෝකයක් අලාභය ලැබීම ශෝකයක්. නින්දාව ලැබීම ශෝකයක් ප්‍රශංසාව අහිමීම ශෝකයක්. යසස අහිවීම ශෝකයක් ආයස ලැබීමම ශෝකයක්. සැප අහිමීමම දුකක් දුක ලැබීමම දුකක්. ඒයි එකක් එනවට අකමැති එකක් යනවට අකමැති. නමුත් මේවා මේ එන යන එක නවත්තන්න බැහැ. මම සමහර වෙලාවට කියන්නේ මේ ගම් වතුර ගලාන එනකොට පාලමක් උඩට වෙලා බලන් ඉන්නවා. ගම් වතුරේ වටිනා භාජනයක් නැත්නම් වටිනා දෙයක් පහළ යනවා. ඔබට ඒකට ආස ඇති වෙලා ඔබ මේ ගම් වතුරට පැන්නොත් පැන්නේ මේක ගන්න. නමුත් ඔබටත් ගම් වතුරට අහු වෙන්න වෙනව නේද? අන්න වගේ මේ නිරන්තරයෙන් කැරකෙන රෝධයක් වෙන ඇති වෙන නැති වෙන ධර්මතාවයක් කරන ලෝක ධර්මයන්ගෙන් යමක් සමග ඔබට ඇලෙන්න ගියොත් ගැටෙන්න ගියොත් ඒවා නිසා ගසාගෙන යන නැත්නම් ඇති නැති වෙන මේ ඉරණම ඔබට හිමි වෙනවා. එතන පහලට ගසාගෙන යාම නෙමෙයි මේක දුක සැප දෙක නිති පෙරලේරිය සැකලෙක් ලෝක හරේනේ. එනිසා මිනිසා අතින් සිදුවෙන දෙයක් වශයෙන් මම දකින්නේ මේ නොදන්නාකම නිසා සුදුසු නැති දෙයක් කරන්න ගිහින් වෙනස් නොවනවයි කියා වෙනස් වෙන දෙයක් කෙරෙහි වෙනස් නොවන ආකාරයෙන් බැඳෙන්න ගිහින් මේ පරිලාහය මේ දැවීම ඇති වුණයි කියන එකයි. ඒක තථාගතයන් වහන්සේ පැහැදිලි කරවා දාරන්නේ පැවිද්දන්ට හරි බෞද්ධයින්ට හරි අත්නිරණමක් විදිහට නෙමෙයි. මේ ලෝකෙම ජීවත් වෙන මනුස්සයින්ට මේ අනුසෝතගාමිත්වල අඩු වැඩි වශයෙන් හමු වෙන්න ආව ඉරණම. සමහර විට නීතිය සදාචාරය ආරක්ෂා කරන රටක මෙතරම් මේක නැති වෙන්න පුළුවන්. ඒ මෙතරම් නැති වෙන්නේ අර සමාජගත වෙන්න තියෙන දුක් ටික පාලනය වෙලා තියෙන නිසා. ඒත් ශෝක පරිදේව දුක් දුම්නස් කියලා කතා කරන්නා වූ ගහගන්න බැනගන්න කපා ගන්න කොටා ගන්න වෙඩි තියා ගන්න ඒවයින් ඇති වෙන්නා වූ අවුල ඔවුනොවුන් ඈත් වීම තුළ ඇති වෙන්නා වූ අප්‍රසන්න භාවය මේ ලෝකෙ කොහේ ඉපදුනත් පොඩි පොඩි වෙනස්කම් සහිතව සිදු වෙනවා. දැන් ලබාගත් ජීවිතයක් නැතිබෙන්නේ මේක හමාර වෙන්න ඕන. හමාර වෙන්න අකමැති වුණත් හමාර වෙනවා. ඒ හමාර වෙන්න පෙර ලබාගත් ජීවිතය පිළිබඳ මිට වඩා ගැඹුරින් විමසා බලා මේ ඇතිවෙන්නා වූ පරිලාහයන් ටික පරම සත්‍යයක් නොවන බව සහ මේවයින් ඉවත්ව ජීවත් වෙන්න පුළුවන් බව. එනිසා තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකයාට ජීවිතය තුළම දුක නැති වූ තැනක් සහ මාර්ගයක් වදාළ බව. ඔබ උන්වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත්වන්නේ නම් අනුගාමිකෙක් බවට පත්වේ නම් උන්වහන්සේ හිමි කරගත් මේ සංසුන් සැනසීමේ ස්වභාවය ඔබටත් හිමි කර දෙන්නට කැපවී සිටින බව, අපවී සිටින බව. මම මහණෙනි ඔබට අපවෙමි කියපු තැන් තියෙනවා. විශ්වාස කරන්න. එනිසා
එහෙම නොවුනොත් මේ ගමන් ගතත්දිනෝ නැති සසර ගමනින් යුක්ත වුණා වූ පුද්ගලයාට කයෙන් නොගියට ගමනක් තියෙනවා. ගමනේ පැති කීපයක් තියෙනවා. පැතිවලට යන්න පුළුවනි. පැතිවලදී මේ පිළිබඳව කතා කරන කෙනෙක් නැහැ. පැතිවලදී ගිහම ඒ තැන්වල සිට ඒ ලැබුණ දෙයින් විපාක විඳ යලි එන්න සිදු වෙනව ඇරුණාම ඒ මිදෙන තැනක් පිළිබඳ කතා කරන භූමියක් තියෙනවායි කියලා මේ ත්‍රිපිටකයේ පරිහරණය කළ අපට තේරෙන්නේ නැහැ. ඇතැම්හු කීවාට මේ සෝවාන් වෙලා සකෘදාගාමි අනාගාමි අරිහත් වෙන්න දෙවියන් අතර පුළුවන් කියලා. ඇතැම්හු කීවාට තවත් තැනක පුළුවන් කියලා නෑ. ලෞකික ධානලාභීන්ට එතනින් එහාට දියුණුවක් නෑ ආපහු වෙන්න වෙනවා. භික්ෂු පරපුරකින් සංරක්ෂණය කළා වූ සදහමක්, ග්‍රන්ථාරූඪ කළා වූ සදහමක්, පරපුරින් පරපුරට ගේන්න පරපුරක් ඇති කළා වූ පරපුරක් මේවා හදන්නට ආනන්ද හාමුදුරුවෝයි සරියුත් මහරහතන් වහන්සේ මහා කස්සප රහතන් වහන්සේ මිනිසුන් අතර සූදානම් වුණා ඇරුණාම දිව්‍ය ලෝකයට ගිහින් එහෙම පදනමක් සකස් කරපු බව මම අහලා නැහැ. මොකද මේක රැකෙන්න ආරම්භ කළා වූ පරපුරක් ගැන කතා කරනවා ඉතිහාසයේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා තෙර පරපුර ගෙනාවා වූ ක්‍රියාමාර්ගය කියලා. එහෙම තෙර පරපුරක සුරක්ෂිතභාවයේ සංරක්ෂණය තුල ආපු දෙයක් නේද අපට තියෙන්නේ. ඔබ හිතනවා තවත් ලෝකයක එක තියෙනවයි කියලා. රත් මේ ප්‍රසාදයන්ට ගැටෙන විට උපදින්නා වූ පරිලාහය තම තමන්ට ආවේනික පෞද්ගලික දෙයක් වෙන අතර ඒ ප්‍රසාදයට පංච ප්‍රසාදයන්ට බාහිරෙන් ගැටෙන්න ඕන. පංච ප්‍රසාදයන් තියෙන්නේ කාටද? ඝනකයක් සහිත ශරීරයකට, ශරීරයක් ඇති කෙනෙකුට. දැන් ඔබ අසා තිබෙනවද සාරිපුත්‍ර හිමියන්ගේ ඉගැන්වීම? අපට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ තිබෙනවා. දෙවියන්ට ජාති තියෙනවා, මරණ තියෙනවා, ජරා ව්‍යාධි නැහැ. ජරා ව්‍යාධි නැත්තේ ඇයි? ඝන කයක් නැත්තම් චාතු මහා භූතික කයක් නැති නිසා. දැන් පස්දොර හදන්න චක්කුණා සංවරෝ සාධුතේන සංවරෝ සබ දුක්ඛා පමුංච. මේ ඇසෙන් කනෙන් නාසෙන් දෙන් කයෙන් සංවර වෙන්න කොහොමද ඒගොල්ලන්ට දොරවල් 6ක් නැතුව කරන්නේ? දොරවල් 6ම තිබෙනවා. ඔබට නිින්ද ගියාම තියෙන දොරවල් 6 වගේ. ඔබ පස්දොර වහගෙන නිදි. නමුත් ඒකේ කෑම්බීම් මැදුම් පැලදුම් රූප ශබ්ද විඳින්නේ මනෝද්වාරිකනේ. ඝනකයක් නැත්තම් තියෙන්න ඕන එහෙම නේද? මේවා පිළිබඳව අපේ සමාජයේ අවබෝධය කොතරම් අල්පද? මේ හැම එකක් පිළිබඳව ඔබ දකිනවා නම් ඔබට වැටහෙන්න ඕන ලබාගත් ජීවිතයේ මේ දුර්ලභකම. ඒ සඳහා අනුගමනය කරන්න අවශ්‍ය සුදුසුකම් සහිත ලබාගත් මිනිස් ජීවිතයක දුර්ලභකම. තථාගතයන් වහන්සේ වැනි උතුමෙක් මේ සඳහා මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා කියලා අවම සුදුසුකමක් පෙන්වා වදාරන්නේ නැත්නම් මනුස්ස ප්‍රතිලාභයට දොරවල් 5ම ලැබෙනවා. ඒ වගේම අදාළ සදහම් පරිසරයක නැත්තම් තිබෙන රටක උපදින්නේ නම් ඒ තථාගතයන් වහන්සේලා වදාලා වූ දම් දෙසුම් ආශ්‍රයෙන් සදහම් මග විවර වෙනවා. සදහන් මග මත වුණොත් විවර වුණොත් ඒ සදහම ඔබේ බවට පත් කරගන්න, සදහම ඔබ බවට පත් කරගන්න, සදහමේ සරණින් ජීවත් වෙන්න මනුස්ස ප්‍රතිලාභියාට පුළුවන් කියන මේ බුද්ධ වචනය කෙරෙහි 100%ක් විශ්වාස තියන්න වෙනවා. දැන් ඔබට උනේ මොකක්ද? මේ මග යන්න බැරුව ඔබට උනේ මොකක්ද? වැහුනේ මොකක්ද? ඔබට මෙබඳු අධ්‍යාත්මික විමුක්තියක් මේ ලෝකේ ජීවත් වෙන්නට බුදුවරු හෙළි කරව දාලා වූ හොයාගත්තා වූ ධර්මයේ නැමැති දිවයිනක සරණක ජීවත් වෙනකොට මේ පරිලාහයන් මේ දුක්ඛයන් නැහැ කියන කාරණේ තේරුණේ නැහැ. ඒ නිසා ඔබට කැමති පරිදි ජීවත් වෙන්නට ලෝකේ සමග සම්බන්ධ වෙනවා. තම තමන්ට රුචි අරුචි පරිදි රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට හමු වෙන කාරණාවලට ඇලෙමින් ගැටෙමින් කැමැති 4ක් සහ අකමැති 4ක් හදාගනිමින්
එමත් නැත්නම් ඒවා යටතේ ඇලෙමින් ගැටෙමින් ලෝභ මොහ සහ ද්වේෂ මොහ කරමින් ඇලෙමින් සහ මුලා වෙමින් ලෝභ මොහ ගැටෙමින් සහ මුලා වෙමින් දෝෂ මොහ කරමින් ඔබ වෙනත් ගමනක් එනවා ළමා කාලේ ඉඳලා. මේ එන ගමනේදී චිත්තාභ්‍යන්තරයට අර කසල පිරෙන එක සිදු වෙනවා. කැලි කසල, කෙලස් කසල. එතකොට තථාගතයන් වහන්සේ ඒ අනුසෝතගාමී පුද්ගලයාගේ චරිතය නම් කරනු ලබනවා පරිහාන ධම්මං වෝ භික්ඛවේ දේසිස්සාමි. ඒ යන්නේ ධනෙන් පිළිහෙන්ට නෙමෙයි. නමුත් ලබාගත්තා වූ මානසික ගුණාංගයන් අහිමි කර ගනිමින් ඔහු යන්නේ පරිහානිය කරා. අන්න එහෙම ඒකෙදි සිදුවෙන්නා වූ විපුලත්වයක් පිළිබඳව. විපුලත්වය කියන්නේ වේපුල්ලන් නැත්තම් බලවත් වීමක් පිළිබඳව. ස්වභාවයෙන්ම මේ අනුසෝතගාමියා ආරම්භයේ සිටන් මුලමැද ඔස්සේ අඩු වැඩි වශයෙන් මොකද වෙන්නේ? රාග වේපුල්ලන්, දේශ වේපුල්ලන්, මෝහ වේපුල්ලන්. රාග හැඟීම හෙවත් කාම නැත්නම් ඇලීම, ද්වේෂ හැඟීම හෙවත් ගැටීම, ඒ දෙක සමග යෙදෙන්නා වූ ඒවාට අයිති දේවල් මමත්වෙන් ගැනීම නැමැති මුලාව. කියන මේවා විපුලත්වයට පත්වෙමින් එනවා. දැන් මේ විපුලත්වයට පත්වෙමින් එනවා කියන එකේ තේරුම සැප සම්පතින් පිරිතැනක සිට ඈතින් ඈතට යමින් ඒවට අදාළ දුකින් යුක්තව ජීවත් වෙන්න සිද්ධ වෙනවා නැත්නම් දුක කරා පානවමින් ඉන්නවා. මේ ඔබට අනුසෝතගාමීත්වය තුළ හිමි කර දෙන්න ආවිරණමයි. මේකට අනතුරු ඔබ පුරුදු වෙන්නේ ලෝකෙට දොස් තබන්න. නිස්කලංකව ජීවත් වෙන්න දෙන්නේ නැහැ. නිරන්තරයෙන් විවිධ දේවල් වලින් ඔබ කලන්දමින් දුක් විඳක් දෙනවා. අටලෝ දහම, හතුරා මිතුරා, තම ලෝකෙ සිදුවෙන සිද්ධීම්, බලාපොරොත්තු සුන්වීම් ආදී නොයෙකුත් කාරණා ජීවිතේ එපා කරනවා. එහෙමයි ඔබ මේ ලෝක දිහා බලන්නේ. දැන් මේකට තව වචනයක් තිබෙනවානේ. අන්න ඒ වචනේ ඊට පස්සේ හොයාගන්න වෙනවා. ඔබ මේ එන ගමනේදී මේවා ලැබෙන්නේ මටමයි කියලා වචනයක් කතා කරනවා. ඒ මම කොතනද කියලා ඔබ හොයාගන්න දන්නේ නැහැ. ඒක සමහර විට ශරීරයට කියලා හිතනවා වෙන්න ඇති. එහෙම නැත්නම් කයන්න යන්න මම, මායන්න මම කියලා හිතනවා වෙන්න ඇති. ඒ දෙකේමත් වැරදක් තියෙන බව තථාගතයන් වහන්සේ වදාරනවා. තථාගතයන් වහන්සේ වදාරන්නේ එහෙම නෙමෙයි මම හැදෙන්නේ කියලා. අන්න අපි එතකොට මේ අපි අමාරු වැටෙන ආකාරය පිළිබඳව කතා කරන්න තව ටිකක් එහාට යනවා. එවිට අපි තවත් තැනකින් ගන්නවා මේක. අවුරුදු 60ක් 70ක් තිබෙන බැවින් කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතුවට කමක් නැහැ. හරි නෑ, සාධාරණ නෑ. නමුත් ඒකේ කිසි ඉන්නවා පෙනෙන නිසා. නමුත් තථාගතයන් වහන්සේ මේ මම නැමැති පුද්ගලයා විවරණය කරනු ලබන්නේ මේ කියන කය තුලින් නෙවෙයි. මේ කය තුල පරිහරණය කරන්නා වූ සිතක් ඔබට තිබෙනවා. මෙය මව් කුසෙන් බිහි වූ තැන් පටන් මැරෙනතුරු තිබෙන දෙයක් වශයෙන් ලෝකයා දුටුවාට, කායසිත එකතු කරගෙන සත්වයක් වශයෙන් ලෝකයා දුටුවාට තථාගතයන් වහන්සේ කායසිත දෙකට බෙදා කයේ තරම් විග්‍රහ කරන්නේ නැතුව සිත තුළ මේ අවුල විශ්ව කරනවා. විග්‍රහ කරමදී ඔබ දකින්නවද ඔබට සිත් උපදින්න තැන් හයක් මේ ලෝකෙට එනකොට දීලා තියෙනවයි කියලා. ඇහෙන් සිත උපදින්න, කනෙන් සිත උපදින්න, නාසයෙන් සිත උපදින්න, දිවෙන් සිත උපදින්න, කයෙන් සිත උපදින්න. ඔය ඔබ කියන පස්කම් සුව විඳිනවා කියන කටයුත්තේදී බාහිර දේවල් උදව් වලින් ඊට අදාළ සිතක් තමයි ඔබේ ඇහි, කනේ, නාසයේ උපදින්නේ. එතකොට ඒකෙදි වැඩි ගැඹුරුද හැම දැනුමක් ඕන නැහැ. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයටත් සිත මාරු වෙන නිසා තමයි අපට අර එකක් අමතක වෙලා තව එකක් එන්නේ. එපමණකින් මේ සිත වෙනස් වෙනවා කියනට වඩා තථාගතයන් වහන්සේ වදාරන්නේ ඊටත් වඩා සියුම්ව
වඳුරෙක් අත්තකින් අත්තකට මාරු වෙනකොට එක අත්තක හිටියාම ඒකේ තියෙන ඊළඟ එකට පැන්නාම මුල් එක නෑ වගේ. ඔබත් හැම මොහොතේම ඉන්නේ ඒ මොහොතට එන සිත උඩ. ඔබ ජීවත් වෙන්නේ ඒ මොහොතට එන සිතේ. දැන් මේ සිතේ ඉන්න මම කවුද හොයා ගන්න ඕන. ඊයේ හිටපු කෙනත් නැහැ හෙට හිටපු කෙනත් නැහැ. දැන් එතකොට කවුද ඉන්නේ? මේ එන දේ මොකක්ද? චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, දිවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය, සය විඥානයකින් එකක්. ආවහම මේකේ තිබෙන්නේ මොකක්ද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එහෙමත් නැත්නම් ඒවට අදාළ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව, පින ඒ මොහොතට ආපු දෙයක් නේක තිබෙන්නේ. හැම වෙලාවෙම ඔබ බයෙන් ඉන්නේ නැහැ. හැම වෙලාවෙම ඔබ දුකින් ඉන්නේ නැහැ. හැම වෙලාවෙම ඔබ සතුටින් ඉන්නේ නැහැ. බයනොත් ඉන්නවා, සතුටෙනොත් ඉන්නවා, වෛරෙනොත් ඉන්නවා, දුකෙනොත් ඉන්නවා, කම්පාවෙනොත් ඉන්නවා, ප්‍රීතියෙනොත් ඉන්නවා. ඒ මොහොතට එක එක ಜಾති තියෙනවා ඔබට. ඒවා විඳින්නේ ඔබේ කයද? එහෙම ඔබ හිතනවා මමයි විඳින්නේ කියලා. තථාගතයන් වහන්සේ වදාරනවා එක එකට වෙනස් අරමුණු ගන්න පුළුවන් දොරවල් හයක් තිබෙනවා ඔබට. ඒ දොරවල් හයට සිත පිහිටපුවාම බාහිර දේවල් වලට ඔබ දීපු අගයට අනුව සිත අරමුණු රසය විඳිනවායි කියලා. ඔබ විඳින්නෙත් නැහැ සිත විඳිනවා. නමුත් ඔබ මේ විඳින්න ගියාපම මේකත් තමක ඇති කර ගන්නා වූ ඇලීම ගැටීම තුළ ඒ ඇලීමෙන් ගැටීමෙන් මොකද වෙන්නේ? එය අන්න බුදුන් වහන්සේ වදාරන අර කයන්න යන්න මම වෙනුවට මයන්න මම වෙනුවට එය මම වෙනවා. සෙමින් එන්න බලන්න. එතකොට එහෙමනම් දවසකට ඔබට මේ මමවල් කීයක් උපදිනවද? එන අපාතින් සිදුවෙන වරදක් ප්‍රමාදයක් තමයි මේ ලෝක ජීවත් වෙනකොට ඒව හඳුනාගන්න හමු වෙන හැඟීමේදී ඒ හැඟීමට අදාළ දෙය ඇලෙමින් මුලා වෙමින් ගැටෙමින් මුලා වෙමින් ඒ සමග බන්ධනයක් ඇති කරගෙන හැමවත් මෙන්න මේ ගන්ත සබ්බ ගන්ත හදා ගැනීම. එහෙමත් නැත්නම් උපදි හදා ගන්න එක. ඒක අවුරුද්දට එකක් නෙවෙයි. දවසට එකක් නෙමෙයි මොහොතක් පාසා උපදින හැඟීම තුල ඒ හැඟීම එකතු කරන අගය ගැන පෘථග්ජන සමාජයේ පුද්ගලයාට තථාගතයන් වහන්සේ දීලා තියෙන සහතිකය තමයි මඤ්ඤමානය. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මාරණි මේ පුද්ගලයෙක් යම් දෙයක් මමත්වෙන් ගන්න ගියොත් එතනින් ගමන ඉවර නෑ. ගමන හදනවා. මෙන්න මේ අරමුණක් සමග ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ගියාපුවාම ඒ නිසා ගමනක් හැදෙන බව. ඒක කවුරුත් හදන්නේ ඔබ විසින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ හැදෙන බව. ඒ වගේම ඔබ අයිති කරගත් දේවල් සම්බන්ධයෙන් සිතේ පවතිනා වූ මේ මුලාව ඇතිවීම නිසා ඒවා අතහරින්න අකමැති බව. එබැවින් ඔබට ඒවා සඳහා ඉල්ලන පැත්තට අනාගතයක් මේ කර්ම නියාමයේ විසින් හිමි කර දෙන බව. පාප කර්ම නියාමය, පුණ්‍ය කර්ම නියාමය, ධාන කර්ම නියාමය. කන්නං කන්න විපාකං, සුක්ඛං සුක්ඛ විපාකං, කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. හේතුඵල. කර්මය හේතුව, විපාකයේ ඵලය. කර්මය දැන්, විපාකයේ මේ මොහොතින් ඉස්සරහට මේ ජීවිතේ හෝ අනාගතේට. කයක් තුළ තමයි ඔබට හම්බ වෙනවා කියලා හිතෙනවොත් එතනින් එහාට බුදුන් වහන්සේ සිත එහෙම කය වෙන් කරන්නේ නැතුව කය ඉක්මවා යමින් අනාගතයට විපාකත් අபிසංකාර විඥානය කියලා වචනයක් මෙන් ප්‍රමා පැහැදිලි කරලා තිබෙනවා. මෙන්න අනාගත ඵල උපදින්න හේතු සකස් කිරීම නම් වූ වරදක් තුල ඔබට මෙතන කරපු ක්‍රියාකාරකම් වලට අදාළ සැප විපාක හෝ දුක් විපාක මගින් සසර ගමනක් පරලෝ වශයෙන්ුත් හිමි කර දෙන බවත් පැහැදිලි කරනවා. එතකොට මේ බුදුදහමෙන් පෙන්වන්නේ මිනිසා විසින් කරන ක්‍රියාකාරකම් තුල සංසාර ගමන පිළිබඳව ගමනට හසු වීමක් සමග ඒ පිළිබඳ විවරණයක්.
දැන් ඔබ ඉන්නේ කොහෙද? දැන් ඔබ ඉන්නේ සැබෑ තැනක නෙමෙයි. අර මේ අවුල් වලට හසු නොවී ඉන්න පුළුවන් සංසුන් දිවයිනක නෙවෙයි ඉන්නේ දැන්. මේ අවුල් සමග ඇලෙන ගැටෙන, අවුල් සමග පොරබදන ඊට උඩින් හදාගත්ත తాවකාලික තැනක. මේ తాවකාලික තැනට කියන්නේ සටන් භූමිය කියලා. මේ తాවකාලික තැනට කියන්නේ ඒ මොහොතට ඔබේ ඇති තත්ත්වයේ ඉක්මවා යමින් ලෝභ දේශ මොහ සංකලනය කරගෙන හදාගන්නා වූ පංච උපාදානස්කන්ධය කියලා. දැන් එන්න ඇත්තේ මෙහෙට සැප විඳින්න. නමුත් දන්නේ නැතිකමින් පාර වරද්දා ගැනීම. දැන් ඔය ගමනක් යන්න ආපුවම පාරේ ගියොත් වරදින්නේ නැහැ. වෙන පාරක පාරවල් තියෙන නිසා වෙන පාරක ගියොත් පාර වැරදීමේ පීඩාවටපත් වෙන්න වෙනවානේ. ස්කන්ධ පහකින් ලෝකය හඳුනාගෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඊට වඩා හොඳ සුවකින් ජීවත් වෙන්නට ලබා දුන්න ජීවිතය ඒ සුවය වෙනුවට වැඩියෙන් සැප හොයන්න ගිහින් ස්කන්ධ පහ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන වරද්දාගෙන දැන් ඔබ ජීවිතේ පංච උපාදානස්කන්ධය තුළ දෙන්නා වූ පරිලාහය විඳවනවා. එතකොට ඔබ පාවිච්චි කරන්නේ මේ කියන පංච උපාදානස්කන්ධයක් නම් ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද ආගමිකද අන්‍යාගමිකද දේශිද ජාදේශීද ජාත්‍යන්තර කියලා වෙනසක් එහෙම ඒකට නැහැ. අන්‍ය අය වෙන තරමට තේරුම් ගන්න විදිහක් නැහැ. ගහෙන් ගෙඩියෙන් ආසේ කරදර එනවා කොහොම එනවද දන්නේ නැහැ. විසඳා ගැනීමට වෙඩි තියා ගැනීම කපා කොටා ගැනීම පලි ගැනීම වනේ අමානුෂික මාර්ග පාවිච්චි කරනවා. කබලෙන් ලිපට වැටෙන්න. මන්දයත් තථාගතවරු මේ රෝග නිදානේ හොයාගත් බැවින් සහ ඒ ඇසුර නොලැබෙන විට ඒක තේරුම් ගන්න බැරි බැවින්. දැන් එතකොට දුක තියෙන දෙයක් නෙවෙයි. හදා ගන්න දෙයක්. ඒකේ ස්වභාවයත් අඩු වැඩි. ඒ පුද්ගලයාට ඒ ආකාරයෙන්. දැන් ඔය සාමාන්‍යයෙන් බාහිර ලෝකේ නම් එකම දෙයක් සම්බන්ධයෙන් ඒකට අදාළ සැප හරි දුක හරි හැමෝටම පොදු වෙන්න ඕනනේ. බාහිර ලෝකේ නම් තියෙන්නේ. නමුත් ඔබ කල්පනා කරලා බලන්නකෝ. ඔබේ නිවසේ ඉන්න ගමන් ගීතයකින් හෝ චිත්‍රපටයකින් හෝ තවත් ඒ වගේ සූදුවකින් කියන්නේ විනෝද ක්‍රීඩාවකින් හෝ එමත් නැත්නම් තවත් කාටුන් නැරඹීමකින් හෝ මේ වගේ එකකින් හැමෝම එක සමාන සපතක් ලබනවාද කියලා. එහෙම නැත්නම් මෙහෙම හිතන්න. කුංචි දරුවෙකුට කාටුන් චිත්‍රය හොඳ වෙන්න පුළුවන්. ලොකු වෙනකොට උ කාටුන් චිත්‍රයෙන් ඉවතට යනවා නේද? මේ හොබිය නැත්තම් විනෝදාංශය කියන එක කලින් කාලට වෙනස් වෙනවා නේද? මම මෙහෙම දකිනවා මගේ ජීවිතය තුළ. ඔය අකුරු ටිකක් විතරක් කියවන්න පුළුවන් කාලේ, පදයක අර්ථ නොතේරෙන කාලේ අහන කවියත් රසවත්. මාවැනි බිලින්දා වරවර ළඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරදෝ වෙන කොයින්දා කවුරු හරි කියලා දුන්නා තේරුම නැත්තම් මොකද්ද දන්නේ නැහැ. මා වැනි මම වාගේ කියලා වෙනකොට මා වැලි කියලා ගන්නවත් බැරි නෑ. එදාට නමුත් ඒක රසවත්. නමුත් ඒක ටික දවසක් යනකොට ගීත කියන ඒවා ජනප්‍රිය වෙනකොට රසයි පහු වෙනකොට පරණ වෙනවා කොහු වෙනවා වගේ. ඊට පස්සේ මට මොන ගැසුන ඒ ලැදරිය සිරිමලිය හරිසුරතල්ලේ හුරුබුහුටිය සිව්මැලිය සිරිමලීගේ ශෝකාන්තය පිළිබඳ කවිය තේරෙනවා කවි පන්තිය නැවත නැවත කියමින් අර ඒකේ ශෝක රසය විඳිනවා. මේ 3 4 5 පන්තියක පමණ ඇති. නෑ ඒක සරල දෙයක්. ඊට වඩා හොඳයි ගොඩ මට දෙකම සරුසාරයේ පළබරය කටුකතර ගම්මාන තරමක පිටිතරය. දැන් ඒ කවි කතාව කේයස්ගේ සුදෝ සුදු. ඒක ඉරණම පිළිබඳ තේරෙනවා අධිකටම කවියෙන් කියප එක. දැන් මේක රස විඳිනවා. ඊට පස්සේ සොර ඉගෙන ගන්නකොට, යවහන් ඉගෙන ගන්නකොට, එලිසම ඉගෙන ගන්නකොට, කාව්‍ය නීති රීති ඉගෙන ගන්නකොට මේක මොනම සරල කතන්දරයක් නේ. එහෙම නෑ. අපේ රටේ හිටපු
ශ්‍රේෂ්ඨ කවීන් රස විඳින්න පුළුවන් විදිය මුල මැද අග එලිසම සංගවන ලද විවිධ අර්ථ සහිත රසවත් කාව්‍ය නිර්මාණය කරලා තිබෙනවානේ. ඒ නිසා අපට ඊළඟට ඒව හමු වෙනවා. පැහැසරණීය මිනි පැමිණිය කොත් අගට රූ රැසේ අඳිනාලසේ අත් ලෙලදී විදුලිය තප්පබා. බලන්න මම මේ පෙන්වන්නේ උදාහරණයක්. ඔක්කොම කවිතා මනමුත් කලින් කලට රසවින්දනය අතහැරලා ඊට වඩා එහා එකක් හොයනවා නේද? දැන් ඔහොම රසවින්දනය ආපම රසවින්දලමද ඊට පස්සේ තේරෙනකොට ලියන්නත් හිතෙයි. එහෙම නැත්නම් ව්‍යංගාර්ථ ලියන්න හිතෙයි. හංගලා තියෙන දේවල්. හංගලා තියෙන දේවලුත් තියෙන්නේ ওই කවිවල. හරි ලස්සනට තියෙනවා. උකුල ලැමහස මලවි කරලිය මුවාකලෑගේ මොහු උදුහුල් තරුතිර. මේ ලස්සන වචනයක් මේ කියන්නේ. අනේ විදිහට මම මේ උදාහරණයක් පෙන්නුවේ මේ යම් දෙයක රසය කියන එක සත්‍ය නිට්ටය නැහැ. ඔහුගේ අවබෝධය පුළුල් වෙන්න වෙනස් වෙනවා. ඔහුගේ ආස්වාදය යන්නේ තේරුම එතකොට තියෙන දෙයක් නෙවෙයි. තම තමන්ගේ රුචිකත්වය පරිදි හදා ගන්න දෙයක්. මම ඔය මගේ ජීවිතය තුළ කවියේ තිබෙන රසිකත්වය වෙනස් වෙච්ච හැටි පෙන්නුවේ. අනිත් එහෙම අනිත් පැති පිළිබඳවත් එහෙම ගත්ත හැකි. එතකොට යමක නම් ඒක තිබෙන්නේ ඔහු එතන නතර වෙනව නේද? දැන් මේක පව් කරන්න පැත්තට ගත්තාම පුංචි පවෙන් තැහින්නපත් එහාට ලොකු පව කරා යනවා. මත්පැන් බොන්න ගත්තාම ග්‍රෑම්ස් එකකින් සතුටු වෙන්න බෑ, බෝතල් එකමාරක් ඕන තැන දක්වා යනවා. උදාහරණ වශයෙන් හිතලා බලන්න. දැන් මේක මෙහෙම පුද්ගලයෙක් වශයෙන් හොයලා බලන්න එපා, තේරෙන්නේ නැහැ. දැන් එතකොට ඔබ මේ ස්ත්‍රී හෝ පුරුෂයා හෝ කය නැමැති පුද්ගලයා මුල් කොටගෙන ඊට පස්සේ තියන් හිද්ද වෙනවා. මේවා ලෝකේ තියෙනවා නම් හැමෝටම එක සමානයි. නමුත් මේ ඒවා තුළ හදාගන්නා වූ තම තමන්ගේ රුචිකත්වයට අනුව තමයි මේ ඇල්ම හෝ ගැටීම ඇති වෙන්නේ. තථාගතයන් වහන්සේ සඳහා වදාරනු ලබනවා මේකට කියන්නේ ආස්වාදය. ආස්වාදය කියන්නේ නිකම්ම සතුට වෙන එක නෙමෙයි. ඇලීමෙන් යුක්තව ගැටීමෙන් යුක්තව මමත්වයෙන් ගැනීමෙන් ලබන සතුට. හැබැයි ආස්වාදයට ආදීනයක් එකතු කරලා තියෙනවා. ඒක තමයි ඇමගිලින්ට ගිය මාළුවාට වෙන දේ. සාමාන්‍යයෙන් මාළුවා සාගරේ හෝ ඇවිදිමින් ඉන්නේ, ආහාර හොයමින් තමයි යන්නේ බඩගිනි වෙලා. ඉතින් ඔහුට හම්බ වෙනවා ආහාර කැබැල්ලක්. උති ආහාර කැල්ල උගේ ආහාරය ගන්නවා. ගත්තට මේක ඇතුලේ කොක්කක් තියෙනවා. කොක්කක් තියෙන බව ඔහු දන්නේ නැහැ. දැන් ගිල්ලොත් මේ දෙපැත්තට තියෙන කොක්ක තල්ලට තට්ටු වෙලා ගොඩවීමට එන්න වෙනවා, නැත්නම් එතනින් එහාට ආහාර නැතුව යනවා. ඇමගිල්ලොත් ජීවිතය එතනින් ඉවරයි. තට්ටු වෙනවා. අන්න ඒ වගේ මේවා විඳින්න ගිහින් ඔබ මමත්වයෙන් ගත්තොත්, ආස්වාදය ගත්තොත් සසරට තට්ටු වීම නැමැති ආදීනව තියෙනවා. එහෙනම් සත්වයෝ අපාය යන්නේ, දිවි ලෝක යන්නේ, බ්‍රහ්ම ලෝක යන්නේ ආස්වාදයේ ආදීනව. මතක තියාගන්න. අපාය විතරක් ආදීනව නෙමෙයි. ඒ දේවල් මමත්වයෙන් ගැනීම තුළ තමයි මේ භව ගමන සකස් වෙන්නේ. දැන් භව ගමන යන්න ගියාම ඒ යුගවලදී, ඒ රටවල්වලදී ඒ මුණ දෙන්න තිබෙනා වූ විවිධ व्यसन තියෙනවා. ජල බිය, ගිනි බිය, උද බිය, සියදිවි නසා ගැනීම, නැසීම, ඝාතනය, රෝගිය. ඒවට සමාජයේ කොතරම් බයද? ඔය පසුගිය කාලවකවානු තුළ වළංගු නොවන, නිලවන බෙහෙත් පිටිපස්සේ සහ රහසිගත බෙහෙත් බීලා ලෙඩ හදාගත්ත එහෙම කියලා කියන්නේ ජීවිතේට බයින්දා ජීවත් ලෙඩ හැදිලාට මැරෙනවාට. මෙන්න මේ විදිහට මේක ප්‍රහෙලිකාවක්. බමුණන්ට, දෙවියන්ට, රජුන්ට, පාලකයින්ට විසඳිය නොහැකි ප්‍රහෙලිකාවක්. ඔවුන් විසඳන්න තමයි ඉතිහාසයේ ලෝකේ පටන් ගත් දවසේ ඉඳලා රජවරු ව්‍යවස්ථා හදමින්, සංශෝධනය කරමින්, ප්‍රශ්න විසඳමින් සෞභාග්‍ය සම්පන්න අනාගතයක් හදන්න දෙනවායි කියලා හැමදාමත් කියමින් ඔය කරන්නේ විසඳන්න හදන එක. ඔවුන්ට කිට්ටුවටත් එන්න හම්බ වෙන්නේ නැහැ. ඔවුන්ට ලැබෙන්නෙම
16න් එකක් තරම් ප්‍රමාණයක විසඳුම් ලබා දීම සඳහා පමණයි. එහෙම නැත්නම් ඔවුන්ට පුළුවන්කමක් තියෙන්නේ බාහිර ලෝකයේ සාධකයන් නිසා ඇතිවෙන්නා වූ පීඩනය විඳවන්න බාහිර සාධකයන් වෙනස් කිරීම හෙවත් සමාජගත දුක සංසිඳීමේ ප්‍රතිසංස්කරණ පමණයි. එදත් අදත් ඉදිරියටත් මන්දයත් චිත සන්තාන ගත දුක ඔවුන් හදන්නේ බාහිර සාධක හදන්නෙත් නෑ ඔබ විසින් හදාගන්න එකක්. කවදා කොහේ ඉපදුනත් විසඳුම් නෑ. ඇලීම් ගැටීම් ස්වභාවයක් තුරුල් කරගෙන හිමි කරගත් සියල්ල නීතියෙන් හිමි වෙලා තිබුණට අතහැරලා යන්න සිදුවෙන අකමැත්තෙන් අතහැරෙන්න යන්න සිදුවෙන ඉරණමකටපත් වෙනවා. ඔන්න දැන් බුදුවරු කියන්නේ කවුද? මේ ගැටේ ලෙහෙපු අය. මේ මිනිසා විසින් හදාගන්න ගැටේ ස්වභාවය තේරුම් අරගෙන ස්වකීය පරිශ්‍රණ මගින් ගැටේ ලියාගෙන ගැටේ ගැහෙන හැටි සහ ගැටේ ලිහෙන හැටි කියනද කියලා දෙන අය. ගැටේ ගැහෙන හැටි කියන එකට උන්වහන්සේගේ ඉගැන්වීමේ අනුසෝතගාමී කියලා කියනවා. ගැටේ ලිහෙන හැටි කියලා දෙනවට පටිසෝතගාමී කියලා කියනවා. නම් ඔබට තථාගත වරුන්ගේ සදහම් විසරණ ලබා ගන්නට නම් ඔබ අනුසෝතගාමියෙක් හෙවත් පෘථග්ජනෙක් වෙලා බෑ. ඔබ පටිසෝතගාමියෙක් වෙන්න වෙනවා. අනිත් පැත්තට යන කෙනෙක් වෙන්න වෙනවා. ඒ කවුරුවත් කියන නිසා හෝ බල කරන නිසා වෙන්න බෑ. ඔබට මේක තේරිලා ඒ තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ මග යන්න වෙන්නේ පාර වැරදිලා තවදුරටත් අගාධයට. රාග වේපුල්ලම්, දේශ වේපුල්ලම්, මොහ වේපුල්ලම් ඔස්සේ අගාධයට යන්න පාරක් තියෙන්නේ. නමුත් පොතපත කියවෙනකොට හම්බ වෙනවා මේ රාග දේශ මොහ වලට ලෝභ දේශ මොහ කියලා ගත්තොත් ලෝභක්කේ, දේශක්කේ, මෝහක්කේ කියලා ඒවා ෂේ වුණාම බන්ධන නිදහස් වෙන බව, ගන්ත ප්‍රහීන වෙන බව. එහෙනම් ඒවා ප්‍රහීන කරන්න ඔබ මොනවද කරන්නේ? ශික්ෂාපදයක් සමාදන් වෙලා සිල් රකින්නවද? අරමුණක් වඩලා ඒවා හිතට එන්න රොඳී ඉන්නවද? ලෝකෙ තිබිච්ච ක්‍රම තියෙනවා. දිනකට වෙන් කරගෙන ඉන් වෙන් වී සිටීමට ශික්ෂාපද නම් වූ ශික්ෂාපද විරතියක් තිබෙනවා. දවසකට අමතක කිරීමට, ඒ මොහොතට අමතක කිරීමට මත්පැන් පානය නම් වූ එකකින් මනස විකෘති කරගෙන සිහි කල්පනාව අඩු කර ගැනීමේ ක්‍රමයක් තිබෙනවා. ඒ වගේම විස්කම්බන තදම්බන කාරණා කියන යටතේ සිත යම් දෙයකට හුරු කර ගැනීම තුළ මේ පීඩනයේ හිතෙන්න නොදීමෙන් ඒකෙන් මගහැරීමේ ක්‍රමයක් තිබෙනවා. ඉතිහාසය තුළ තමත් ආපු ගමන් මගේ මිනිසුන් විසින් අත්හදා බැලූ ක්‍රම කීපයක් තිබෙනවා. ඒවා බුදු සමය කියලා ඒවා පස්සේ යන අයත් ඉන්නවා. නමුත් ඔය කියන එකම පාරක තුලවත් පාරකවත් විශේෂයෙන් බුදු සමය තුළ පෙන්වා වදාළ මේ සසර දුකින් මිදීමට අවශ්‍ය තෙරුවන් සරණ කියන එක නෑ. ඒ කොහෙද තියෙන්නේ? අපේ රටේ බෞද්ධ අතරත් නැතිකොට. අපි තෙරුවන් සරණ මොකටද කියන්න දන්නේ නැහැ කියන්නනේ දන්නේ. ඔය පාලි පුංචි කාලේ කියවලා ඊට පස්සේ බුදුන්ගේ සරණ, ධර්මයේ සරණ, සංඝයාගේ සරණ. පාලිය සිංහලට පරිවර්තනය කළා පොත්වල තියෙන්නෙත් එහෙමයි. කිව්වහම හරි කියලා හිතෙනවා. හැමදාම කියමින් ඉන්නවා මේ තෙරුවන් සරණ මොකටද තියෙන්නේ? සරුවන් සරණ ගත්තොත් මොකද වෙන්නේ කියන එක පිළිබඳව දන්නේ නැහැ. අන්න එතන තැනට ඔබ එන්න ඕන. පෙර ජීවිතවල හිටියානම් ලංකාවේ බෞද්ධ සමාජයක් තුළ කී වතාවක් ඕක මේක කියන්නේ නැද්ද ඔබ? ඒක ලියන්න කියන්න තියෙන්නේ ඕක ආශිර්වාද වාක්‍යයක් වශයෙන් කියන්න තියෙන්නේ කියලා හිතාන ඊට පස්සේ ඉතින් ඔබ පාවිච්චි කර ඉන්නවා. ඒක මිනිසුන්ට දුකින් මිදීම සහ පාවිච්චි කරන්න ඕන ප්‍රතිපත්තිමය මාර්ගයක් කියලා දන්නේ නැති නිසා ඊට පස්සේ ඉතින් ඔය බස් වලට, ගෙවල් වලටත් එහෙම මේ නිවසට මෙම බස් රථයේ තෙරුවන් සරණයි කියලා ලියන්න කියන්නත් පුරුදු වෙනවා. ඔන්නෝම මේ තෙරුවන් සරණේ ආගේ තොනතේරන මිනිස්සු ලෞකික කරගෙන පල්ලෙහාට බාල කරගෙන යනවා.
නමුත් වන්දනා කිරීමේදී කියනවා සසර දුකින් මිදීමට වෙනස් සරණක් නැත මෙම බුද්ධ රත්නය මෙම ධර්ම රත්නය සංඝ රත්නය ඊටාම උතුම් පිහිට වේ නැත්te මේ සරණං අඤ්ඤං කියලා කියනවා පාලියෙන්. සසර දුකින් මිදීමට තියෙන තෙරුවන කොහොමද බස් සසර දුකින් මිදෙන්නේ? කොහොමද ගයක් සසර දුකින් මිදෙන්නේ? සවිඥානික අවිඥානික වස්තු වල සසර දුකක් කියලා එකක් දැනනවද? ඒ නිසා ගස් වලට බස් වලට නෙමේ සත්තුන්ට මිනිස්සුන්ට පවා අනාර්ය අනිසෝතගාමීන්ට සසර දුකින් මිදීමේ තෙරුවන් සරණ වළංගු වෙන්නේ නැහැ. ඒ භූමියට එන්න බෑ. මේක ආර්ය භූමිය තුල තියෙන දෙයක්. මේක ආර්ය පුද්ගලයන් සතු දෙයක්. තේරුම් ගන්න එහෙම. ඒ නිසා තෙරුවන් ලෝ පහළ වීම යන විශිෂ්ට දෙයක්. ඒ තම තමන් ඒ භූමිය තුල සරණ කරගන්න ඕන දෙයක්. එතකොට දැන් මෙන්න මේ ගාථාවට අදාළ කරුණු වලින් විනිර්මුක්ත වීම සඳහා ඔබ මොකද කරන්න ඕන? අර ගාථා වලින් පෙන්නන සසර කතර මග ඉක්මවා යන්නට අවශ්‍ය. එහෙමත් නැත්නම් ශෝක නොකරන්නට අවශ්‍ය. ඒ වගේම චිත්තාභ්‍යන්තරයට ගතවන බැඳීම් වලින් මිදෙන්න අවශ්‍ය. ඒ වගේම ඒ නිසා ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රශංසා නම් මේවා බෙදාගෙන ඇලෙන්න ගැටෙන්න සිදුවෙන මේ වින් නිදහස් වෙන්න ඕන. එහෙනම් එකතු කිරීම වෙනුවට අඩු කිරීම දැන් පාවිච්චි කරන්න වෙනවා. ගණිතය එකතු කිරීම නෙවෙයි. ලෝභ දේශ මොහයන්ගේ එකතු කිරීම වෙනුවට ලෝභ දේශ මොහයන්ගේ අඩු කිරීම. අන එකතු කිරීමේ න්‍යාය 8යි 5යි 13යි. 13යි 7යි 20යි. එනේන හැම එකක්ම මගේ මම මගේ ආත්මකට ගැනීමේදී එකට පොඩි පොඩි අගයක් එකතු වෙමින් ලෝභයෙන් දේශයෙන් මොහෙන් ඉස්සරහට යනවා. ඒකට කියනවා සංස්කාර ධර්මයන් නිත්සුක ආත්මකට ගැනීම කියලා. මගේ මම මගේ ආත්මත් නිත්සුක ආත්මත් කියන එක දෙකක් වශයෙන් දකින්න එපා. ඒක වචන දෙකක් විතරයි මේ සිද්ධියට. අන්න එහෙම ඒ මොහොතට හදාගත්ත මම හැදෙන්නේ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් ඒව ඇතිවෙන්නා වූ පරිලාහය ඔබට ඒවත් තියෙනවා නම් තියෙනවා. නමුත් මේවායේ හැටි හටගන්නවා නැසෙනවා. ස්වභාවයෙන්ම හටගන්නවා නැසෙනවා. හටගන්නවා නැසෙනවා හටගෙන නැසෙන්න පෙර අල්ලාගත්ත පුද්ගලයාට පරිලාහය විඳින්න වෙනවා. හොඳයි හටගෙන නැසෙන එක අල්ලාගන්න නැතුව නැසෙන්න පුළුවන් නම් මේ හටගෙන අල්ලාගෙන නැසීම මඤ්ඤමාණය නැත්තම් නිත්සුකාත්ම වශයෙන් දකින්න පුළුවන් නම් හටගෙන අල්ලාගන්න නැතුව නැසෙන්න පුළුවන් නම් බැඳීමකින් තොරව අවසන් වෙන බව. එතකොට එහෙමනම් මෙන්න මේ සිත තුළ සිදුවෙනා වූ ක්‍රියාකාරීත්වය තථාගතයන් වහන්සේ විහරණ දෙකක් තුළ පැහැදිලි කරනවා. සාමාන්‍ය සමාජයේ මේ අරමුණේ ඇලී ගැටි අවසන් කරන එකට පමාද විහරණය කියලා කියනවා. එයම පසුව නැවත චිත්තයට එන්නට පුළුවන් ආකාරයෙන් චිත්තාභ්‍යන්තරයේ හේතු වශයෙන් ඉතුරු කරන භවගාමී ගමන් මඟ දුක්ඛගාමිනී ප්‍රතිපදා බවට පත් වෙනවා. දැන් ඒකට තථාගතයන් වහන්සේ තව පදයක පෙන්ලා තියෙනවා ස උපාදානස්ස උපාදාන සහිත වීමෙන් තමයි ඔබට මේ පරිලාහය හටගන්නේ. අනුපාදානස්ස. එතකොට උපාදාන නොවීමේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් හුරු කරගන්න පුළුවන් නම් එතකොට ගන්ත නැත්තම් ගන්ටි නැත්තම් බන්ධන ලෙහෙන පාර. අන්න මේ ජීවිතය ඇති කරගත්තා වූ බන්ධන සංඛ්‍යාව අඩු කරගන්නමින් අනිත් පැත්තට යනවට තමයි පටිසෝතගාමී කියන්නේ. අන්න ඔබට මේ පූර්වාදර්ශයටපත් වෙන්න ඔබ විසින් එක්රැස් කරන තිබෙන්නා වූ ඔබේ මේ ඔබ පිටිපස්සෙන් ඇවිදින් අතීතයෙන් වද දෙන මේ ටික මොනවද කරන්න ඕන? අදාළ අවස්ථාවේදීවත් සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සේහි ඔබට අදාළ දුක් දුම්නස් ඉපදුන අවස්ථාවේදී ඒ දුකට ඒ දුම්නසට වහල් වී ඒ මත තීරණය ගන්න නැතුව හැම විටම ඔබ තීරණයක් ගන්නේ දුක දුම්නස ශෝකේ තරහව පදනම් කොටගෙන තීරණයක් ගන්නේ. ඔබට මේ පිළිබඳ දේශනයක් තාලඟදින් අහන්න හම් වෙනවා මම දන්න තරමට.
මගේ ලේඛන ධර්ම දේශනා වල ලේඛනය අනුව නිසා එතකොට පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. මෙන්න මේ චන්දාදෝසා භයාමෝහ කියනා වූ මේ හැඟීමට වහල් වී ගන්න තීරණයම වැරදි තීරණයක්. අනාගත නරක ප්‍රතිඵල ලබන්නා වූ තීරණයක්. එනිසා තථාගතයන් වහන්සේ ඔබේ හිතට මෙබඳු හැඟීමක් එන්නේ අතීත හේතුක ඵලයක් වශයෙන් මේ අතීතයේ වර්තමානයේ බවට පත් කරගෙන අගතිගාමීව තීරණ ගන්න එපා කියලා කියනවා. නමුත් සංසාරේ පුරුදු කරගත්තේ මොන රටේ මොන ජාතියේ මොන ආගමේ වුණත් මේ අගතිය පදනම් කොටගෙන ඒක ඔවුන් දන්නේ නැති වුණාට ඒ ආපු හැඟීම පදනම් කොටගෙන ලෝභය මම කොටගෙන, ද්වේෂය මම කොටගෙන, ඊර්ෂ්‍යාව මම කොටගෙන, ක්‍රෝධය මම කොටගෙන, වෛරය මම කොටගෙන, පලි ගැනීම මම කොටගෙන, ධර්මකී සහ නොකී දේවල්. පව මම කොටගෙන, පින මම කොටගෙන, ධානය මම කොටගෙන. ඒවැ හානිය අපාය පැත්තට නෑ. නමුත් ඒවැත් බන්ධන ස්වභාවයක් තියෙනවා. තීරණය ගැනීම. දැන් මම කොට අරගෙන තීරණ ගැනීමෙන් මිදෙන්න මම කොට නොගන්න ඕන මේ අතීතේ. තමන් විසින් හදාගත්තා වූ පුරුදු පුහුණු කළා වූ මලාතීතයක් ඔබ ළඟට ඇවිදින් ඔබේ වර්තමානයේ වසා දමමින් ඔබේ තීරක බලවේගයේ බවට පත් වෙලා ඔබව පාලනය කරන්න වෙනවා. ලෝභය, දේශය, මොහය ඔබ ඔය තීරණ ගන්නා බවට සහ ඔබව පාලනය කරන්න වෙනවා. ඔබ වෙනුවට ඔබ මායාව විසින් මෙහෙවන රූකඩයක් බවට පත් වෙනවා. දන්නේ නැහැ උන හැටි. ඒ නිසා තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරනවා ඔබ අතීතයෙන් මිදෙන්න තීරණ ගන්න. මේ අතීතයේ මල එකක් මේක ආවට අහු වෙන්න එපා මේකට. ඒක අතහැරලා දාන්න. ඒ දුක් ගෙනත් දෙන ප්‍රතිපදාවක් වශයෙන් ඒවායේ තිබෙනා වූ ආදීනව බලන්ට වෙනස් සූත්‍රයක පැහැදිලි කරලා තිනවා ක්‍රම කීපයක් ඔස්සේ. අර විමුක්තායතන වල මම පැහැදිලි කළා වගේ තවත් කරුණක් තුල පැහැදිලි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අනේ විදිහට යන පැත්තට යන්නේක වෙනුවට සාමාන්‍ය සමාජයේ විදිහේ බැන්නොත් බැන්න, ගැහුවොත් ගහන, පලි ගන්නොත් පලි දෙවෘත යන පැත්තට යන එක වෙනුවට අනිත් පැත්තට යන්න ඕන මේ වගේ අගය ඉවර වෙන්න. හුලම් පුරවන ලද බැලුන එක හුලම් බැස්සහම හිස් වෙනවා වගේ ඔබේ මේ අභ්‍යන්තරය ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් එම්ටි වෙන්න ඕන. හිස් වෙන්න ඕන. අන්නේ හිස් කරන ප්‍රතිපදාව යන එක පටිසෝතගාමී කියලා කියනවා. යමකට වැඩෙන්න පුළුවන් නම් මම මගේ ආත්මකට ගනිමින් පියවරක් පාසා දුක් 100 දක්වා එහෙම ගන්නෙ නැත්නම් ඒකට සේ වෙන්නත් පුළුවන්. ඒවා නිසා වැසී තිබෙන්නා වූ සංසුන් බව ඒවා නැති වෙනකොට විවෘත වෙනවා. එතෙක් සංසුන් බව තිබුණේ නෑ නෙවෙයි. සංසුන් බව තිබුණා මේ නොසන්සුන් බවෙන් වැසී ගියා. නොසන්සුන් බවට ආයුබෝවන් කියනකොට සංසුන් බවක් ඉතුරු වෙනවා. බොහෝ කල් පෙරම් පුරාගෙන ගිහින් අනාගතයේ කාගේ හරි උදව්වෙන් ලබන්න හිතන් හිටපු නිවීම එතන තියෙනවා කියලා තේරුණ දවසට කොහෙද හොයන්න ගියේ කියලා තේරෙවි. මට ඉතින් ඒවට මතක් වෙන උදාහරණ තියෙනවා. ගෙදර නෝනටයි දරුවන්ටයි බනිනවා කියනවනේ තාත්තෙක් උපැස්සි වල නැති කරයි කියලා. හොයනවා හැමතැනම හොයනවා නැහැ. බලපුවාම මේ උපැස්සි වල නළලේ පැලඳගෙන හොයන්නේ තියෙන බව පේන්නේ නැහනේ. තවත් ඔය ගොවියන් සතු ඇඳුමක් තියෙනවා කුඹරට පාවිච්චි කරන ඉනට විතරක් අඳින ඇඳුමක්. ඔය කලිසම වගේත් නෙමෙයි, සිවුර වගේත් නෙමෙයි, සරම කලිසම වගේ නෙමෙයි. පටු පොඩි ඇඳුමක් අමුඩ ලේන්සුව කියලා කියනවා මේකට. ගොවින් ඉස්සර භාවිතා කළේ. ඉතින් දවසක් ඔය එක තාත්තා කෙනෙක් තමන්ගේ අමුඩ ලේන්සුව නැති වෙලයි කියලා හැමතැනම හෙව්වයි කියනවානේ. හැබැයි හොයලා තියෙන්නේ ඉනේ පැලඳගෙන. දන්නේ නැතුව. අන්න ඒ වගේ මේ නිවීමක් තියාගෙන නිවීම වහගෙන නිවන් හොයන જાතියක් නෙමෙයි. සමන්ලග නිවීමක් තියාගෙන ඒක ලෝභ දේශ මොහයෙන් වහගෙන දැන් හොයන්න යනවා. අර නීවරණ නම් වූ ටික අයින් කරගෙන බලන්නකෝ හැමදාම තිබුණ දේ ඔබට හමු වෙන්නේ. තේරෙනවද? මෙන්න මේ කරුණ පැහැදිලි කිරීම සඳහා තවත් ධර්ම දේශනාවකට දෙකකට මේ වෙනත් ආකාරයෙන් පැහැදිලි කරන ආකාරය නැත්තම් මේ මොහොත මේකට පාවිච්චි නොකරන ආකාරය පැහැදිලි කරන දේශනාවට සවන් දෙන්නට තවත් දේශනාවකට සවන් දෙන්නට ආරාධනා කරමින් අපි කල් වේලා ගත වී තිබෙමින් මේ ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා.
මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහාත් හිල්සයිඩ් මාවත කිරිමැටි මුල්ල තෙලිජ්ජවිල ලිපිනෙහි පදිංචි චන්ද්‍රා හේරත් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් සැදැහැති දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර 2021 ජනවාරි 4 වෙනි දින හදිසි අනතුරකින් පරලෝසපත් වූ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ඩී.ඩබ්ලිව්.එස්. ජයරත්න ස්වාමීපුරුෂයාට සහ වරහන් ඇතුලේ පියාණන්ටත් චන්දා හේරත් මහත්මියගේ මෑණියන් ජේම් රන්මැණිකා මහත්මියටත් පියාණන් වන එච්.එම්. උක්කුබණ්ඩා මහත්මයාටත් ධර්මසේන ජයසූරිය බණ්ඩාර නන්දාවතී සෝමලතා යන සහෝදර සහෝදරියන්ටත් එච්.එම්. කළුබණ්ඩා බාප්පා සහ එම පුංචි අම්මා ඇතුළු දෙපාර්ශ්වයේ නමින් මියගිය සියලු ඥාතීනුත් ගෞරවයෙන් සිහිපත් කරන අතර මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ බලයෙන් ගෞතම සාසනය තුළම නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය යහපත් අධ්‍යාත්මික පරිසරයකදී සෑම භවයකම ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉතා හොඳයි. පින් බලාපොරොත්තු වුණ අනන්ත සතරේ සියලුම ඥාතීන්හට පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත් සිටින නැන්දනිය ඇතුළු පවුලේ සියලු ඥාතීන් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍යාමලී, රෝෂණී, දිනෝෂිකා, දියණියන්ට සහ ශානක, ජානක, අසංක යන පුතුන්ටද තෙදාරා දෙව්දිනී, යදාරා මෙත්සිලුනි, සෙදාරා රන්දිනී, ජිත්සර බෝනුක, ජේවින් අනුරක් යන මුණුබුරු මිනිවිරියන්ටද නිදුක් නිරෝගී සුවපත් බව සමග ධර්ම මාර්ගයේ ගමන් කරමින් යහපත් පුරවැසන් වීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. උන දරුවන් වෙනුවෙන් මව්පියන්ගේ බලාපොරොත්තු. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනයේ උදා වේවා. උතුම් ධර්මදේශනය ශ්‍රවණය කළ සියලු ඥාති මිත්‍රාදීන්ටත් දුකින් අත මිදෙන මඟ තේරුම් අර ගැනීමට හේතු වාසනා වේවා. සියලු ලෝක සත්‍යා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා. ප්‍රාර්ථනා සියල්ල පරිපූර්ණයි. අනුග්‍රහ වාසුන් වශයෙන් කටයුතු කළ ඔබ ඇතුළු සැමටත් මෙම කරුණු ඉහාත්ම වශයෙන්ම තේරුම් ගැනීම තුළින් ජීවිතයේ ලෞකික සහ ලෝකෝත්තර දෙකම ජය ගන්න මගටපත් වෙන්නට අවශ්‍ය ආධ්‍යාත්මික ශික්ෂණය ලබා ගන්නට මෙම කරුණු හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං